හරි එතකොට සාධක කියලා ඔයගොල්ලෝ මාතෘකාව ලියා ගන්න. හරි එතකොට ඔයගලන්ට දැන් සාධක ගැන මීට පෙර එක අවස්ථාවක මම ඔයගලන්ට කියලා තියෙනවා. ඒ තමයි මහා පොදු සාධකය කියන පාඩමේදී ඔයගලන්ට සාධකයක් කියන්නේ මොකක්ද කියන කාරණේ කිව්වා. හරි එතකොට මම ඔයගලන්ට කියමින් හිටියේ සාධක ගැන මීට පෙර අපි කතා කරේ මහා පොදු සාධකය කියන පාඩමේදී එතනදී මම ඔයගලන්ට සාධකයක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරා. දැන් ඇත්තටම සාධකයක් කියන්නේ දැන් ඔයගලන්ට නිකන් සාමාන්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් 12 සාධකයක් කියන්න කිව්වොත් දැන් ඔයගොල්ලෝ කියන්න දන්නවා. කායින් හරි 12 සාධකයක් කියන්න කිව්වොත් කියයි සමහරට 2 කියයි 4 කියයි නේද? ඒ වගේ සංඛ්‍යාවක් කියයි. දැන් ඒතර ඒවට අපි 12 සාධක කියලා කියන්නේ 12 කියන සංඛ්‍යාව එම සංඛ්‍යාව වලින් බෙදෙන නිසා නේ. කියන්නේ දෙකෙන් 12 බෙදෙන නිසා දෙක කියන්නේ 12 සාධකයක් කියලා කියනවා. ඒතර ඔයගොල්ලෝ හරි පැහැදිලිව තේරුම් ගන්න සාධකයක් කියලා කියන්නේ ඇත්තටම කිසියම් සංඛ්‍යාවක් බෙදෙන සංඛ්‍යාවක් තියෙනවා නම් ඒවට අපි කියනවා සාධක කියලා. දැන් උදාහරණයක් විදිහට දැන් 12 සාධක ලියන්න කිව්වොත් ඔයගලන්ට මුලින්ම ලියන්න පුළුවන් 1. මොකද 12 එකෙන් බෙදෙනවනේ. නිසා 12 සාධකයක් වෙනවා 1 කියලා ගන්න පුළුවන්. හරි? හරි. එතකොට ඊට පස්සේ 12 තව සාධකයක් වුණාම 2 කියලා ගන්න පුළුවන්. 3ක් 12 සාධකයක්. 4ක් 12 සාධකයක්. ඊට පස්සේ 6ක් 12 සාධකයක්. 12 6නුත් බෙදෙනවනේ. ඊට පස්සේ 12ක් 12 සාධකයක් විතර ගන්න පුළුවන් 12 12න් බෙදෙන නිසා. හරි? එතකොට මෙන්න මේ විදිහට අපිට 12 සාධක ටික ගන්න පුළුවන්. දැන් ඒ වගේ ඕනම සංඛ්‍යාවක සාධක අපිට ගන්න පුළුවන් ඒ සංඛ්‍යාව බෙදෙන සංඛ්‍යාව විදියට නේ. ඒක සාධකයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපිට ඒක තමයි කියන්න පුළුවන්. ඒකත් මහා පොදු සාධකය කියන පාඩමේදී ඉගෙන ගත්තා. දැන් ඊට පස්සේ අපිට මෙතනදී අතන මේ සාධක කියන පාඩමේදී මම ඔයගලන්ට සාධක කියන්නේ මොකක්ද කියන එක නෙමෙයි අතන උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මෙතනදී අපි ඉගෙන ගන්න හදන්නේ කිසියම් ප්‍රකාශනයක් සාධක වලට වෙන් කරන්නේ කොහොමද? විශේෂයෙන් බීජීය ප්‍රකාශන සාධක වලට වෙන් කරන්නේ කොහොමද කියන කාරණය. හරි? අපිට සංඛ්‍යාවකුත් ඕනනම් සාධක වලට වෙන් කරන්න පුළුවන්. නමුත් මේ පාඩමේදී සංඛ්‍යා සාධක වලට වෙන් කිරීමේ හැකියාව ඔයගොල්ලන්ට තියෙන්න ඕනි වගේම මෙතනදී අපි විශේෂයෙන් බලන්නේ යම්කිසි ප්‍රකාශනයක් සාධක වලට වෙන් කරන්නේ කොහොමද කියන කාරණය. හරි? හරි එතකොට දැන් අපි සාධක වලට වෙන් කරනවා කියලා අදහස් කරන්නේ ඇත්තටම දැන් මම ගත්තොත් 20 කියන සංඛ්‍යාව සාධක වලට වෙන් කරන්න කිව්වොත් ඕගොල්ලන්ට කරන්න තියෙන දේ තමයි ඒක කිසියම් සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට ලියනවා. දැන් 20 අපිට ලියන්න පුළුවන් නම් 10 වරක් 2 කියලා. ඒතර මෙන්න මේ වගේ ගුණිතයක් වශයෙන් ලිව්වම අපි කියනවා මේක සාධක වලට වෙන් කරා කියලා. හරි ඒක නම් සරලව තේරුම් ගන්න සාධක වලට වෙන් කරනවා කියන එකේ අදහස මොනවා හරි දෙයක් ගුණිතයක් ලෙස ප්‍රකාශ කිරීම කියන අදහස. දැන් 20
සාධක වලට වෙන් කරන්න පුළුවන් එකක විදිහක් තමයි 10 වරක් 2. දැන් ඒ වගේ ඕනනම් තව විදි තියෙනවානේ. තව විදියක් අපිට ගන්න පුළුවන් නම් 5 වරක් 4 කියලාත් ගන්න පුළුවන්. ඕනනම් 20 වරක් 1 කියලා ගන්න පුළුවන්. 20 සාධක වලට වෙන් කරන විදියක්. ඒ වගේ කිසියම් සංඛ්‍යා දෙකක ගුණිතය. ඇත්තම දැන් මේකේ සාධක දෙකක ගුණිතයක්මයි මේක වෙන්නේ ඇත්තටම. සාධක වල ගුණිතයක් විදිහට ලිවීම කියන කාරණා. සාධක වල වෙන් කරනවා කියන එක අදහස් වෙන්නේ යම්කිසි සංඛ්‍යාවක් වෙනත් දේවල් දෙකක හෝ ඊට වැඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ගුණිත වශයෙන් ලිව්වට පස්සේ අපි කියනවා සාධක වල වෙන් කරා. දැන් අපි ගත්තොත් 36 වගේ සංඛ්‍යාවක් සාධක වල වෙන් කරන අවස්ථා ටික පොඩ්ඩක් බලමු. දැන් 36 වුණා නම් අපිට පුළුවන් ඔන්න ඉස්සලම ගමුකෝ 36 වරක් 1 කියලා ගන්න. ඕනම් 18 වරක් 2. ඒක දෙවරක් 18 කිව්වත් එකයි 18 වරක් 2 කිව්වත් එකයි නේ. ඊට පස්සේ 9 වරක් 4 කියලා ගන්න. ඕනම් 12 වරක් 3 කියලා ගන්නත් පුළුවන් නේ. 9 වරක් 4 12 වරක් 3. ඕනම් 6 වරක් 6 කියලා ගන්නත් පුළුවන්. ඒ වගේ කිහිප විදියකට සාධක වෙන් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ටිකක් වැඩිපුර අවස්ථා තියෙන ඒවා තියෙනවා. සමහර වෙලාවට අඩුවෙන් සාධක වෙන් කරන්න වෙන අවස්ථාවක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම 10 වගේ සංඛ්‍යාවක් සාධක වෙන් කරන්න පුළුවන් අවස්ථාව බැලුවොත් අපිට 10 ඕනනම් ගන්න පුළුවන් 5 වරක් 2 කියන. ඒක අවස්ථාවක්. තව ගන්න පුළුවන් අවශ්‍ය නම් 10 වරක් 1. දැන් අවස්ථා දෙකයි තියෙන්නේ. ඊට වැඩිය සාධක වෙන් වෙන අවස්ථා නැහැ. සාධක යුගලයක් විදිහට වෙන් වෙන අවස්ථා. හරි එතකොට සමහර ඒවා තියෙනවා දැන් අපි ගමු 13 වගේ සංඛ්‍යාවක් ගත්තොත් එහෙම ඒක සාධක වල වෙන් කරන්න පුළුවන් එක අවස්ථාවයි. 13 වරක් 1 විතරයි නේ. එතකොට ඒකේ සාධක යුගල් එකක් අවස්ථාවක් විතරයි වෙන් කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි 13 වෙනස් සංඛ්‍යා වලින් බෙදෙන්නේ නැති හින්දා. වෙනස් සංඛ්‍යා වලින් බෙදෙන්නේ නැති ඕනම සංඛ්‍යාවක සාධක යුගල් එකයි තියෙන්නේ. අපි ගත්තොත් 7 ගත්තත් මේ 7 වරක් 1 විතරයි තියෙන්නේ. දැන් 19 වගේ සංඛ්‍යාවක් ගත්තොත් ඒත් 1 වරක් 19 විතරයි තියෙන්නේ. ඒත් මේ සාධක යුගල් එකක් විතරක් තියෙන සංඛ්‍යා දිහා බැලුවම විශේෂ කාරණයක් තව දෙයක් ඕගලන්ට මතක් වෙනවා. මේ සංඛ්‍යා මොන සංඛ්‍යාද? ප්‍රථම සංඛ්‍යා නේ. සාධක යුගල් එකක් විතරක් තියෙන්නේ ඇත්තරම ප්‍රථම සංඛ්‍යා. සමහර අය ප්‍රථම සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා අහුවාම කියන්නේ සාධක යුගල් එකක් විතරක් තියෙන සංඛ්‍යාවක්. ඒතර එකක් නිවැරදි නේ. සාධක යුගල් එකක් විතරක් තියෙන සංඛ්‍යාව වල අපි ප්‍රථම සංඛ්‍යා කියලා කියන්න පුළුවන්. එතකොට දැන් මේ ප්‍රථම සංඛ්‍යා කියන්නේ අපි ඉගෙන ගත්තේ වුණාට ප්‍රථම සංඛ්‍යා කියන්නේ එකෙනුත් එම සංඛ්‍යාවනුත් පමණක් බෙදෙන සංඛ්‍යාව. වෙනස් සංඛ්‍යා වලින් බෙදෙන්නේ නැහැ. දැන් ඔයගලන්ට 13 ගත්තාම 13 බෙදෙන්නේ ඇත්තටම 14 නෙවෙයි එකනේ විතරයි. 13යි 1යි අතර වෙනස් සංඛ්‍යා වලින් බෙදෙන්නේ නැහැ. එකෙනුත් එම සංඛ්‍යාවනුත් පමණක් බෙදෙන සංඛ්‍යාව වලට අපි කියනවා ප්‍රථම සංඛ්‍යා. හැබැයි එක හැර කියලාත් මතක තියාගන්න. ඒක අපි විශේෂයෙන් කියන්නේ නැති එක ප්‍රථම සංඛ්‍යාවක් විදිහට සලකන්නේ නැහැ. එක හැර තමයි ප්‍රථම සංඛ්‍යාව විදිහට සලකන්නේ. එකෙනුත් එම සංඛ්‍යාවනුත් දෙන සංඛ්‍යාව. එකෙනුත් එම සංඛ්‍යාවනුත් පමණක් බෙදෙන සංඛ්‍යාව. ඒ කියන්නේ එතකොට දෙකක් ප්‍රථම සංඛ්‍යාවක් වෙනවා. ඒකට හේතුව තමයි දෙක බෙදෙන එකෙනු දෙකෙනු විතරයි. අතර සංඛ්‍යා නැති හින්දා. කුඩා ප්‍රථම සංඛ්‍යාව වෙන්නේ 2. ඊට පස්සේ ඉතින් 3 5 කියලා ප්‍රථම සංඛ්‍යාවක් තියෙනවා. ඒතකොට ප්‍රථම සංඛ්‍යාව වශයෙන් පවතින එකම ඉරට්ටේ සංඛ්‍යාවක් 2. ඉතුරු ඒ ඔක්කොම ඔත්තේ සංඛ්‍යා. ප්‍රථම සංඛ්‍යාවෙන් ඉතුරු ඒ ඔක්කොම ඔත්තේ සංඛ්‍යා. ඒකට හේතුව තමයි ඉරට්ටේ සංඛ්‍යා සියල්ලම දෙකකින් බෙදෙන හින්දා ප්‍රථම සංඛ්‍යාව වෙන්නේ නැහැ කියනවා. හරි. එතකොට සාධක දැන් සාධක වල වෙන් කරනවා කියන කාරණේ තමයි මම ඔයගොල්ලන්ට මේ කිව්වේ. හරි. එතකොට සාධක වල වෙන් කිරීම සංඛ්‍යාවක් සාධක වල වෙන් කිරීම කියන එක හරි පහසුවෙන් අපිට කරන්න පුළුවන්. අපිට ගුණිත පිළිබඳ තියෙන දැනුම පාවිච්චි කරලා අපිට සංඛ්‍යාවක් වෙනස් සංඛ්‍යාවල ගුණිතයක් වශයෙන් ලියා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ පාඩමේදී විශේෂයෙන් අපි බලන්නේ වීජීය ප්‍රකාශන සම්බන්ධව. වීජීය ප්‍රකාශන වෙනත් වීජීය ප්‍රකාශන වල හෝ සංඛ්‍යාවල සහ වීජීය ප්‍රකාශන වල හෝ වෙනත් දේවල් දෙකක හෝ කීපයක ගුණිතයක් වශයෙන් ලියන්නේ කොහොමද කියන කාරණා. එතකොට දැන් අපි හිතුවොත් මෙහෙම x වර්ගය
ධන 12x x වර්ගය ධන 7x ධන 12 වගේ එකක් අපිට වෙනත් ප්‍රකාශන දෙකක ගුණිතයක් වශයෙන් ලියන්න පුළුවන් නම් අපි කියන සාධක වල වෙන් කරා. ඇත්තටම මේක ලියන්න පුළුවන් x ධන 3 x ධන 4 කියන ප්‍රකාශන දෙකේ ගුණිතයක් විදියට. මේ දෙක ගුණ කරාම මේක එනවා නම් මේක නිවැරදි. ඒතර මේක ගුණිතයක් විදියට ලියපු නිසා අපි කියනවා මේක සාධක වල වෙන් කරා. මේ ප්‍රකාශනය වෙනත් ප්‍රකාශන දෙකක ගුණිතයක් විදියට ලියපු නිසා අපි මේක සාධක වල වෙන් කරා කියලා කියනවා. ඔයාලට මේකේ නිවැරදි බවයි තහවුරු කරගන්න ඕන නම් මේ දෙක ගුණ කරලා බලන්නත් පුළුවන්. මම තාම මේ උගන්වන්න පටන් ගත්තා නෙමෙයි. සාධක වල වෙන් කරනවා කියන්නේ මොකක්ද කියන එක තමයි මම මේ ඔයගලන්ට පැහැදිලි කරේ. එහෙම නැත්නම් සාධක වල වෙන් කරන විදිහ මම තාම මේ කියලා දුන්නා නෙමෙයි ඈ. හරි? එතකොට ඒ නිසා බය වෙන්න එපා. සමහරවිට බැරි අය ඉන්නවා නම් මම මේ කියන මූලික කාර්ය විතරක් ඉස්සලා තේරුම් ගන්න. දැන් මේකේ තියෙන අනිත් ලක්ෂණය තමයි දැන් මේ සාධක දෙක ගුණ කරාට පස්සේ නැවත මේක එන්න ඕන. දැන් 20 5 වරක් දෙක කියලා ලියන්න පුළුවන්. සෝරි 20 5 වරක් 4 කියලා ලියන්න පුළුවන්. 5 වරක් 4 20 එනවා. ඒ වගේ මේක විදිහට ලියන්න පුළුවන් නම් මේක ගුණ කරාම මේක එන්න ඕන. අනිවාර්යයෙන්. සාධක දෙක ගුණ කරාම නැවත මේක ලැබෙන්න ඕන. ඒක ඔන්න ඔයගොල්ලන්ට බලන්න පුළුවන් දැන් x ධන 3 x ධන 4 කියලා ලිව්වා මම ලිව්ව එක හරිද කියලා බලන්න ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේක ගුණ කරලා බලනවා. දීපත ප්‍රකාශන ගුණ කරන්න දන්නවනේ ඔයගොල්ලෝ. පළවෙනි ප්‍රකාශනයේ පළවෙනි පදයෙන් ඊළඟ ප්‍රකාශනයේ පද දෙක නේ. ඊට පස්සේ පළවෙනි ප්‍රකාශනයේ දෙවෙනි පදයෙන් ඊළඟ ප්‍රකාශනයේ පද දෙක. ගුණ කරලා බලන්න පුළුවන්. x වලින් x ගුණ කරාම ඉන්නේ x වර්ගය, x වලින් 4 ගුණ කරාම ඉන්නේ 4x, 3න් x ගුණ කරාම එනවා 3x, 3න් 4 ගුණ කරාම එනවා 12යි නේ. ඒතර 4x 3x සජාතීය පද නිසා ඒතර මැද එකතු වෙනවා. ඒතර x වර්ගය දාන 7x ධන 12 කියලා ලැබෙනවා. ඒ කියන්නේ ඒක හරි. මේ දෙක ගුණ කරාම මේක ලැබෙනවා. තේරුණාද මං කිව්වේ? එතකොට දැන් මේ පාඩමේ දිගටම අපි බලන්නේ මේ වගේ විවිධ වූ ප්‍රකාශන සාධක වලට වෙන් කරන්නේ කොහොමද කියන කාරණා. නිකරුණේ මයික් එක ඔෆ් කරන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා මේ මයික් එක ඔන් කරන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා අහන්න. හරි. එතකොට දැන් මේ සාධක පාඩම සාමාන්‍ය පෙළ ගණිතයේදී ප්‍රධාන වශයෙන් අවස්ථා තුනකට අපිට වෙන් කරගන්න පුළුවන්. අවස්ථා තුනක් යටතේ අපි සාධක සෙවීම කරනවා. එකක් තමයි පොදු සාධක කියන අවස්ථාව. දෙවෙනි එක එතකොට වර්ග දෙකක අන්තරය කියලා කියනවා. තුන්වෙනි එක ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සාධක කියලා කියනවා. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක. එතකොට තවත් සාධක වර්ග දෙකක් තියෙනවා ඇත්තටම. එකක් තමයි ඝන දෙකක අන්තරය. අනික තමයි ඝන දෙකක ඓක්‍යය. ඝන දෙකක අන්තරය සහ ඝන දෙකක ඓක්‍යය ඉස්සර නම් සාමාන්‍ය පෙළ සිලබස් එකේ තිබ්බා. මේ හැබැයි දැන් ඒක මේ සිලබස් එකේ නෑ. ඒක හැබැයි ඒ ලෙවල් වලට ඕනේ නෑ. ඝන දෙකක අන්තරය සහ කියන්නේ වර්ග දෙකක අන්තරය වගේ ඝන දෙකක අන්තරය සහ ඝන දෙකක ඓක්‍ය කියලා එකක් තියෙනවා. ඒක ඕගලන්ට ඒ ලෙවල් මැත්ස් කරනකොට අත්‍යවශ්‍ය වෙනවා. අනේ සාමාන්‍ය පෙළ නෑ. ඒක ඒ ලෙවල් වලටම හපව් දාලා තියෙනවා. හරි. ඒකත් ඕගලන්ට එතනදී ඉගෙන ගන්න පුළුවන් වෙයි. හරි. එතකොට අපි ওই අවස්ථා තුන වෙන වෙනම ඉගෙන ගමු. පොදු සාධක කියන්නේ මොනවද? වර්ග දෙක අන්තරය කියන්නේ මොකද්ද? ත්‍රිපද වර්ගයේ ප්‍රකාශන සාධක කියන්නේ මොකද්ද කියන එක අපි මුලින්ම පොඩි නෝට් එකක් ලියාගමු. හැමෝම ලියා ගන්න.
මේක ලියා ගන්න. මෙහිදී වීජීය ප්‍රකාශන මොකද්ද සර්? මෙහිදී වීජීය ප්‍රකාශන සාධක වලට වෙන් කරන ආකාරය. වීජීය ප්‍රකාශන සාධක වලට වෙන් කරන ආකාරය. හදාරනු ලබන අතර සාධක වලට වෙන් කරන ආකාරය හදාරනු ලබන අතර එය ප්‍රධාන වශයෙන් මාතෘකා තුනක් යටතේ සලකා බලනු ලබයි. කියලා මේ මාතෘකා තුන ලියා ගන්න. එක පොදු සාධක, දෙක වර්ග දෙකාන්තරයේ, තුන ත්‍රිපද වර්ගයේ ප්‍රකාශන සාධක කියලා ලියා ගන්න. දුල්වන්ගේ අංක 100 හරි එමනම් ඔයගොල්ලෝ මේ ටික ලියාගෙන ඉවර නම් අනුමාත්‍රාවක් ලියා ගන්න පොදු සාධක. හරි එතකොට වීජීය ප්‍රකාශන වලින් පොදු සාධක වෙන් කරන්නේ කොහොමද කියන එක අපි 9 වසරේදී ඇති වෙන්න ඉගෙනගෙන තියෙන නිසා ඔයගලන්ට එච්චරම ලොකු ගැටලුවක් නැතුව ඇති. ඔයගලන්ට මම දීලා තියෙන පේපර් එක චුට්ටක් බලා ගන්න. ඒ වගේ මේ පොදු සාධක කියන කොටසේ පළවෙනි ගාන හැමෝම ලියා ගන්නකො. විතර තියෙන්නේ 3x ධන 6y කියලා නේ. ඒ ප්‍රකාශනය ගුණිතයක් හැටියට ලිව්වොත් තමයි සාධක වල වෙන් කරා කියලා කියන්නේ. 3x ධන 6y කියන එක ඕගොල්ලන්ට සාධක වල වෙන් කරනකොට දැන් මෙතනින් ඕගොල්ලන්ට පොදු
මොකක් හරි දෙයක් තියෙනවනේ ඒක එළියට ගන්න පුළුවන්. ඇත්තටම ඔයගොල්ලෝ එළියට ගන්න ඕනි මහා පොදු සාධකය තමයි එළියට ගන්න. ඒ කියන්නේ මේ දෙකම බෙදෙන මොනවා හරි දෙයක් තියෙනවා නම් තමයි එළියට ගන්න පුළුවන්. එතකොට වෙනවා මෙතන 3 තියෙනවා මෙතන 6 තියෙනවා. 3යි 6යි දෙකම තුලින් බෙදෙන නිසා 3ක් අපි පිටට ගන්නවා වරහණක් විතර. ඒ බලන්න 3ක් පිටට ගත්තාම මෙතන ඉතුරු වෙන්නේ x. මෙතන ඉතුරු වෙන්නේ ධන. දැන් 6 3ෙන් බෙදිලා නේ ගාලා මෙතන ඉතුරු වෙන්නේ. 6 3ෙන් බෙදුනාම එන්නේ 2යි. 2යි y ඉතුරු වෙන්නේ. ඔන්න ඔහොම කරනවා අපි කියනවා පොදු සාධක වෙන් කරා කියලා. දැන් මේක පොදු සාධකයේ හැටියට අපි එළියට ගත්තේ 3. මේ 3 කියන එක මේ පද දෙකටම පොදුයි කියලා තමයි අපි සලකන්නේ. ඒකට හේතුව තමයි මේ 3න් මේ පද දෙකම බෙදෙන නිසා. අපිට ඒක පිට ගන්න පුළුවන්. 3න් 3 බෙදුනහම මෙතන 1යි. ඒ නිසා තමයි මේක එතන 1 ආවේ. 1 ලියලා ලියන්න අවශ්‍ය නැහැ කියලා ඔයගොල්ලෝ දන්නවනේ. 3න් 6 බෙදුනහම දෙකේ මේ 3න් 6 බෙදුනහම එන්නේ 2යි නේ. ඒතර 2යි y කියලා එනවා. දැන් මේක නිවැරදිභාවය තහවුරු කරගෙන ආපහු උනා වරහන් ඉවත් කරන්න පුළුවන්. ඒතර 3න් x ගුණ කරාම 3යි x එනවා. 3න් 2යි y ගුණ කරාම 6යි y එනවා. එහෙම වෙන්නම ඕනේ අනිවාර්යයෙන්. හරි. ඒතර බෙදිලා මේ පිට ගන්න එකෙන් බෙදිලා එන ඒවා තමයි මෙතන ඇතුලේ ඉතුරු වෙන්නේ කියලා මතක තියාගන්න. මොන විදිහට ඔයගලන්ට පොදු සාධක කොහොම පහසුවෙන් වෙන් කරගන්න පුළුවන්. පැහැදිලිනේ? හරි ඒක දෙවෙනි කොටස ඔයගොල්ලෝ හදන්න බලන්න. එතන තියෙනවා 8යි ඍණ 12 කියලා. දැන් ඔයගොල්ලෝ එතනදී පිටට ගන්න ඕනි ගන්න පුළුවන් ලොකුම එක මොකක් හරි අරගත්තට හරියන්නේ නැහැ. අතන මහා පොදු සාධකය ගන්නවා කියලා කිව්වේ ඒකයි මම. ඒ කියන්නේ 8යි 12යි කියන සංඛ්‍යා දෙකම දෙකෙන් බෙදෙනවා කියලා දෙකක් පිට ගත්තට හරියන්නේ නැහැ. ඊට වඩා වැඩි එකක් තියෙනවා නම් ඒ වැඩි එක තමයි පිට ගන්න. ඒ කියන්නේ මේ සංඛ්‍යා දෙක බෙදෙන විශාලතම සංඛ්‍යාව. ඒ කියන්නේ මහා පොදු සාධකය තමයි නිතරම අපි පිට ගන්න. හරි එතකොට 8 නුයි 12 නුයි ඔයගොල්ලන්ට මොකක්ද එළියට ගන්න පුළුවන්? 8යි 12යි දිනකොට අපිට ගන්න පුළුවන් 4. ඔව් 4 12ක් 4ෙන් බෙදෙන නිසා 4ක් පිට ගන්න පුළුවන්. ඒ වань 4ක් පිට ගත්තාම මෙතන ඉතුරු වෙනවා 8 4ෙන් බෙදුනහම 2යි නේ. 12 4ෙන් බෙදුනහම 3යි. 2යි ඍණ 3 කියලා එනවා. හරි. තුන්වෙනි එකත් ඒ වගේ හදමු බලන්න. එතන තියෙන්නේ 5x ඍණ 5යි. ඒතර 5x නේ 5 ගුවම ඔයගොල්ලන්ට පේනවා ගන්න පුළුවන් එළියට 5 නේ. මෙතනත් 5 තියෙනවා මෙතනත් 5 තියෙන නිසා 5ක් පිට ගන්න පුළුවන්. ඒ වුණා 5ක් පිට ගත්තොත් මෙතන ඉතුරු වෙන්නේ x. මෙතන 5 පිට ගත්ත නිසා x ඉතුරුනවා. මෙතන 5 5ෙන් බෙදුනම මෙතන ඉතුරු වෙන්නේ 1. සම්පූර්ණ දෙයක් පිට ගත්ත වෙලාවට එතන 1 ඉතුරු වෙනවා. මොකද ඒකෙම බෙදලානේ තියෙන්නේ 5 5ෙන්මයි බෙදලා තියෙන්නේ. ඒ නිසා උත්තරේ එන්නේ ඒ වරහන් ඇතුලේ x ඍණ 1 කියලා එනවා. 5 පිට ගත්තා. හතරවෙනි එකත් ඒ වගේ හදන්න බලන්න. 4 5 ගණන් දෙකම හදන්නු. 4 5 6 තුනම හදන්න. පොදු සාධකයේ විදිහට බීජීය පදයක් එළියට ගන්නත් පුළුවන් නේ. සංඛ්‍යාවකම වෙන්න ඕනේ.
හරි එතකොට දැන් බලන්න මෙතන මේ x ඍණ ay කිව්වම ඕගොල්ලන්ට මෙතන සර් වගේ අය ඇහින්නේ හරි එතකොට ඔයගොල්ලන්ට දැන් මෙතන දෙකේම a තියෙන නිසා a පිට ගන්න පුළුවන්. මම a පිට ගත්තොත් මෙතන ඉතුරු වෙන්නේ x මෙතන ඉතුරු වෙන්නේ ඍණ y නේ. මෙතන දෙකේම p තියෙන නිසා p පිට ගන්න පුළුවන්. මෙතන ඉතුරු වෙන්නේ x මෙතන p වලින් බෙදුනම එන්නේ 1. x තන 1යි කියන්නේ. මෙතන x වර්ගය සහ x තියෙනකොට x පිට ගන්න පුළුවන්. x වර්ගයෙන් x ගත්තොත් එතන ඉතුරු වෙන්නේ x. x දෙකක් තියෙනවනේ එතන නේ. එතන x ඉතුරු වෙනවා. එතකොට ඍණ මෙතන x කෙන් x ගත්තාම මෙතන ඉතුරු වෙන්නේ 1. x ඍණ 1 කියලා තමයි. හරි බලගන්න මේකේ 7 වෙනි ගාන හත්වෙනි ගාන බලන්න එතන තියෙනවා 10යි x වර්ගය ධන 15යි xy කියලා. දහය x වර්ගය ධන 15යි xy කියලා තියෙන්නේ. එතකොට බලන්න මෙතන 10නුයි 15වෙනි ඔයගොල්ලන්ට පොදු සාධකයක් පිට ගන්න පුළුවන්. 10න් සහ 15න් ගන්න පුළුවන් 10යි 15යි දෙකම 5න් බෙදෙන නිසා 5ක් පිට ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න x වර්ගය සහ x තියෙන නිසා තව x එකකුත් ගන්න පුළුවන්. ඒතර ඒ වගේ එකින් එක පදේ බලලා සර් පැහැදිලිව ඇහෙන්නේ නැහැ එතකොට 5 පිට ගත්තාම මෙතන ඉතුරු වෙන්නේ එතකොට 2යි x වර්ගයෙන් x ගත්තාම x ඉතුරු වෙනවා ධන 15න් 5ක් ගත්තාම 3යි x අරන් තියෙන්නේ. එතකොට y ඉතුරු වෙනවා. 2x තර 3y කියලා එතකොට වරහන තුල ඉතුරු වෙනවා. ඉතින් මේක එච්චර උපු වැඩක් නෙමෙයි කියලා තේරෙනවන්නේ. හරි පහසුවෙන් අපිට කරගෙන යන්න පුළුවන්. හරි 8 වෙනි ගාන චුට්ටක් බලා ගන්න. 8 වෙනි ගානෙත් විශේෂයෙන් මට ඕගොල්ලන්ට කියන කාරණයක් තියෙන නිසා අටවෙනි ගාන තියෙන්නේ ඍණ 4යි AB ධන 12යි A කියලා තියෙනවා. හරි. දැන් මෙතනදී පොඩි විශේෂ කාරණයක් තියෙනවා කියලා මම කිව්වේ මේ වගේ ඍණ ලකුණක් තිබුණොත් අපි දැන් මේ පද දෙකේ පොදු සාධක වෙන් කරනකොට ඍණ ලකුණක් තිබ්බොත් ඔයගොල්ලෝ ඍණ ලකුණක් එක්කම තමයි පොදු සාධක එළියට ගන්න. ඒක හොඳින් මතක තියාගන්න. ඍණ ලකුණක් මුලින් තිබ්බොත් ඍණ ලකුණක් එක්කමයි ගන්න කියලා. ඒත් දැන් ඔයගොල්ලෝ හැමෝටම පැහැදිලි 4යි 12යි දෙනකොට 12ත් 4ෙන් බෙදෙන නිසා 4ක් පිට ගන්න පුළුවන්. ඒතකොට ඔයගොල්ලෝ පිට ගන්නේ ඍණ 4යි දෙකේම A තියෙන නිසා A පිට ගන්නත් උන්.
તો ඍණ 4යි ඒ තමයි පිට ගන්න. හරි. ඍණ ලකුණක් එළියට ආව වෙලාවට ගොඩක් පරිස්සමෙන් ඇතුලේ තියෙනව දාන්න. මොකද අහපව ගුණුනාම තිබ්බ ප්‍රකාශන ලැබෙන්න ඕනි. දැන් ඍණ 4යි එළියට ආවට පස්සේ මෙතන ඉතුරු වෙන්නේ B කියලා කාටවත් පැහැදිලි ඇති. මෙතන 12න් 4ක් ගත්තාම 3යි මෙන්න මෙතන තියෙන ලකුණ මේ ඍණ ලකුණක් එළියට ආව වෙලාවට ධන තිබ්බොත් ඒක ඍණ වෙනවා කියලා මතක තියාගන්න. එතකොට 12න් 4ක් ගත්තාම 3යි ඒ පිට අරන් තියෙනවා. ඒක ඍණ උනේ ඇයි කියන කොට හොඳින් බලන්න. දැන් මෙතන බැරි වෙලාවත් ඔයගොල්ලෝ ධන දැම්මොත් එහෙම අහපව ගුණ කරාම මේක එන්න එපා. දැන් බලන්න ඍණ 4යි එකෙන් B ගුණ කරාම ඍණ 4යි AB එනවා. ගැටලුවක් නැහැ. ඍණ 4යි එකෙන් 3 ගුණ කරනකොට ඍණයි ධනයි ගුණ කරොත් ඍණයි. මෙතන ධන තිබ්බොත් වැරදි නේ. ඒ නිසා තමයි අපි මෙතෙන්ට ඍණ දාන්නේ. අන්න එතකොට බලන්න ඍණ 4යි එකෙන් ඍණ 3යි ඒ ගුණ කරනකොට නම් ඍණයි නෑ ගුණලා ධන වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඒක කෙටියෙන් මතක තියාගන්න ඍණ ලකුණක් එළියට ආව වෙලාවට ඇතුලේ ධන තියෙන තිබුණොත් ඍණ වෙනවා. ඍණ තිබුණොත් ඒක ධන වෙනවා. ලකුණ මාරු වීමක් වෙනවා ඍණ ලකුණක් එළියට ආව වෙලාවට. ඒක ඔයගොල්ලෝ ඉතාල හොඳින් මතක තියාගන්න. මොකද ඒ වගේ තැන් තමයි මේ සමහර අය වරද්දලා ලියන්නේ. ඊට පස්සේ ඉතින් හරි අමාරුයි මේ ඒ වගේ වරද්දනකොට නේද ලොකු ගානක් වැරදිලා යන්න පුළුවන්. ඒ ගාන තුල සාධක වෙන් කිරීමක් තිබ්බොත් එහෙම මේ වගේ ලකුණක් එහෙම වුණොත් සම්පූර්ණ ගණන් වරදිනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඉතාල හොඳින් මතක තියාගන්න ඍණ ලකුණක් එළියට එන වෙලාවට අනිවාර්යෙන් පොදු සාධකයේ විදියට ගන්නකොට ඍණ ලකුණක් එක්කන් ගත්තේ ඇතුලේ තියෙන ලකුණු වෙනස් වෙනවා කියලා මතක තියාගන්න. හරිනේ. ප්‍රශ්නේ මොනවාද තියෙනවද අහන්න එක හදාගන්න. හරිගේ 9 වෙනි ගාන ඔයගොල්ලෝ හදන්න බලන්න. 9 වෙනි ගාන තනියම හදන්න. දැන් ඍණ 12යි x වර්ගය y ඍණ 9යි xy වර්ගය කියලා තියෙනවා. එතකොට අර මුල පදයේ ඍණ ලකුණක් දෙන්න නිසා ඔයගොල්ලෝ ඍණ ලකුණත් එක්කම තමයි පිට ගන්න ඕනි කියන එක මතක තියාගන්න. හරි එතකොට ඔයගොල්ලෝ මෙතන 12යි 9යි කියනකොට 12 නුයි 9 නුයි ඔයගොල්ලෝ ගන්න පුළුවන් 3ක් නේ 12 9 දෙකම 3ෙන් දෙන නිසා 3ක් ගන්න පුළුවන් මෙතන ඍණ තියෙන නිසා ඍණ 3 තමයි ගන්න. ඊට පස්සේ x වර්ගය මෙතන තියෙනවා x වර්ගය සහ x තියෙන නිසා x ගන්නත් පුළුවන්. හැම පදයක්ම හොඳින් බලන්න. මෙතන y තියෙනවා මෙතන y වර්ගය දෙනවා. y සහ y වර්ගය දෙන නිසා y ගන්නත් පුළුවන්. දැන් මෙතන පිට අරන් දෙනවා ඍණ 3යි xy. දැන් ඍණ 3යි xy ගත්තාම 12 3ෙන් බෙදුනහම මෙතන එන්නේ 4යි. හරි? ඒත් x වර්ගයෙන් x ගත්තොත් තව x එකක් ඉතුරු වෙනවා. මෙතන y පිට ගත්ත නිසා y එක ඉතුරු වෙන්නේ නැහැ. දැන් මේ ඍණ ලකුණක් එළියට ආව නිසා මේ පිට තියෙන දේ ධන වෙනවා. ලකුණ වෙනස් වෙනවා. 9න් 3ක් ගත්තාම 3යි x අරන් තියෙන්නේ. y වර්ගයෙන් y ගත්තාම y ඉතුරු. නම් 4යි x ධන 3යි y කියලා ඇතුලේ ඉතුරු වෙන්න ඕනේ. හරි බලන්න ඔයගොල්ලෝ හදපුවා වැරදි තියෙනවා ඒක හදාගන්න. තමයි 10 වෙනි ගානේ පද 3ක් තියෙනවා. එතකොට පද 3ෙන්ම ඕගොල්ලෝ පොදු සාධක එළියට ගන්න ඕනේ. ඒ කියන්නේ පද 3ම බෙදෙන එක තමයි එළියට ගන්න. හරි පද 3ක් 4ක් 5ක් ඕන ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. පද දෙකක්ම තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. මෙතන තියෙන 15යි p වර්ගය ඍණ 10යි pq ඍණ 20යි
PQ වර්ගය. දැන් ඔයගොල්ලන්ට තේරෙනවද මෙතන පද තුනක් තියෙනවා. මේ පද තුනෙන්ම පොදු සාධක ඔයගොල්ලෝ පිට ගන්න ඕනේ. දැන් මෙතනදී ඔයගොල්ලන්ට 15යි 10යි 20යි කියන සංඛ්‍යා තුනෙන් බෙදෙන සංඛ්‍යා විදියට පහ ගන්න පුළුවන් විදියට නේ. 15යි 10යි 20යි තුනෙන් පහෙන් බෙදෙන නිසා පහක් පිට ගන්න. ඊට පස්සේ බලන්න මෙතන තියෙනවා p වර්ගය p සහ p. p වර්ගයක් තියෙනවා p තියෙනවා අහවෝ p එකක් තියෙනවා. පත් තුනෙන් p තියෙනවා. මෙතන p වර්ගයක් තියෙන නිසා p පිට ගන්න. p එකක් පොදුයි කියලා පිට ගන්න පුළුවන්. දැන් මෙතන q තියෙනවා මෙතන q වර්ගය තියෙනවා. හැබැයි මෙතන q නැහැ. ඒ නිසා q පිට ගන්න බෑ. පද තුනේම තියෙනවා විතරයි ඒක පිට ගන්න පුළුවන්. පද තුනෙන් පොදු සාධක පිට ගන්නකොට පද තුනේම තියෙනවා තමයි පිට ගන්න. q පිට ගන්න බැරි බව ඕගොල්ලන්ට පැහැදිලි ඇති නේ. හරි. මේ පොදු සාධකයේ විදිහට අපිට පිට ගන්න පුළුවන් වෙන්නේ 5යි p. දැන් බලන්න 5යි p පිට ගත්තාම 15 5න් බෙදුනා මෙතන ඉන්නේ 3යි. p වර්ගෙන් p ගත්තාම මෙතන එනවා p කියලා. එතකොට ඍණ 10න් 5ක් ගත්තාම 2යි. p පිට අරන් තියෙන්නේ. එතන එතකොට q ඉතුරු වෙනවා. 20න් 5ක් ගත්තොත් 4යි නේ. 20 5න් බෙදුනා වෙන්නේ 4යි. රින් ලකුණක් පිළිට ඇවිල්ලා නැති නිසා ඒක ලකුණු වෙනස් වීමක් වෙන්නේ නැහැ. p බිට් අරන් දෙනකොට q වර්ගය හිම ඉතුරු වෙනවා. කොහොම තමයි එතකොට වරහණ තුල ඉතුරු වෙනවා අපිට ලියන්න පුළුවන් වෙන්නේ. හරි 11 වෙනි ගාන හදමු බලන්න. 11 වෙනි ගානේ ඍණ ලකුණක් තියෙනවා පළවෙනි පදේ. ඒ නිසා ඍණ ලකුණත් එක්කම තමයි පිට ගන්නවා. ඍණ ලකුණත් එක්ක එළියට ගන්නකොට ඇතුලේ තියෙන ලකුණු වෙනස් වෙනවා කියන එක ඉතාල හොඳින් මතක තියාගෙන කරන්න. මෙතන තියෙන ඍණ 9යි a වර්ග c ඍණ 6යි ac ධන 12යි ac වර්ග. හරි එතකොට දැන් මේ පද තුනෙන් ඔයගලන්ට දැන් ඍණ තියෙන නිසා ඍණ ලකුණත් එක්ක පිට ගන්න ඕනේ කියලා පැහැදිලි ඇති. 9යි 6යි 12යි තුනෙන් බෙදෙන සංඛ්‍යාවක් විදිහට 3 ගන්න පුළුවන්. ඔයගලන්ට ඒ නිසා 3 පිට ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න a වර්ගය a සහ a තියෙන නිසා a එකක් පිට ගන්න පුළුවන්. ඊට පස්සේ c වර්ගය කියලා තියෙන නිසා තව c එකකුත් පිට ගන්න පුළුවන්. ඔයගලන්ට ඍණ 3යි AC පිට ගන්න පුළුවන්. දැන් මම ඍණ 3යි AC පිට ගත්තාම මෙතන 9 ළඟ ඉතුරු වෙන්නේ 3යි. 9 3 ඉඳලා 3යි නෙන්නේ. A වර්ගයෙන් A ගත්තාම A ඉතුරු වෙනවා C අරන් තියෙනවා. 3යි A කියලා එතන ඉතුරු වෙනවා. දැන් ඍණ ලකුණක් පිට ආව නිසා මේ ඍණ තියෙන තැන ධන වෙනවා. අන්න ඒක ඊටම සැලකිල්ලෙන් කරන්න. ඒතර 6න් 3ක් ගත්තාම 2යි. A තරම් තියෙන්නේ C තරම් තියෙන්නේ. ඒ නිසා එතන වෙන බීජය පද ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ බලන්න මෙතන ධන නෙමෙයි දැන්. මෙතන ඍණ ලකුණක් එළියට ආව නිසා මේ ධන තියෙන තැන මොකද වෙන්නේ දැන්? ඍණ වෙනවා. 12න් 3ක් ගත්තාම වෙන්නේ 4යි. 12 3න් බෙදුනම 4යි. A අරන් තියෙන්නේ C වර්ගයෙන් C ගත්තාම මෙතන C ඉතුරු වෙනවා. ඔන්නෝම සාධක වෙන් කරගන්න පුළුවන්. හැමෝටම පැහැදිලි ඇතිනේ?
හරි ඒක ප්‍රයෝගයේ 12 වෙනි ගානේ ඉඳලා 12 13 14 15 ඒ ගණන් හතරම ඉක්මනින් හදන්නකො. අන්තිම ගණන් හතර ඉක්මනින් හදයි. හරිනම් බලා ගන්න. දැන් මෙතනදී ඕගොල්ලෝ ඍණ ලකුණක් පළවෙනි පදයේ තියෙන නිසා ඍණ ලකුණත් එකම තමයි පිට ගන්න ඕනේ. ත්‍රෝණ වෙනවා 24යි 12යි 18යි ගත්තාම 24යි 12යි 18යි තුනම බෙදෙන විශාලතම සංඛ්‍යාවක් විදිහට බලන්න ගන්න පුළුවන් 6 නේ. 6ට වඩා විශාල සංඛ්‍යාවක් නැහැ නේ. ඒ තුනම බෙදෙන නිසා 6 ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් c පද. මෙතන c වර්ගය c සහ c තියෙන නිසා c ගන්නත් පුළුවන්. මෙතන d තියෙනවා d වර්ගය තියෙනවා d තියෙනවා. ඒ නිසා d ගන්නත් පුළුවන්. එතකොට ඍණ 6යි cd පිට ගන්න පුළුවන්. ඍණ 6යි cd පිට ගත්තොත් 24යි බෙදුනාම ඉන්නේ 4යි නේද? 24යි බෙදුනාම 4යි කියලා එනවා. c වර්ගයෙන් c ගත්තාම c එකක් විතරයි d අරන් තියෙනවා. ඒතර 4යි c විතරයි එතන ඉතුරු. ඒතර මෙතන ලකුණ ධන තියෙන මේ ඍණ ලකුණ පිටාව නිසා එතන වින වෙනවා. හරි? 12න් 6ක් ගත්තාම 2යි 12යි බෙදුනාම 2යි නේ. c අරන් තියෙන d වර්ගයෙන් d ගත්තාම එතන d ඉතුරු වෙනවා. මෙතන ධන දෙන්න දැන් ඍණයි. හරි? එතකොට 18න් 6ක් ගත්තාම මෙතන 3යි. මෙතන c තරම් තියෙන d තරම් තියෙන ඒ නිසා ඔයගලන්ට 3 විතරයි එතන ලියන්න පුළුවන්. හරි එතකොට බලන්න ඊළඟ 13 වෙනි ගාන. මෙතනදී ඔයගලන්ට දෙනවා 10 20 15 කියලා තියෙන එකකින් අපිට 5ක් ගන්න පුළුවන් එළියට. එතකොට a වර්ගයේ a කියලා දෙන එකකින් a ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ b වර්ගයේ b කියලා දෙන එකෙන් b ගන්න පුළුවන් පිටට. හරි? එතකොට මෙතන 10න් 5ක් ගත්තාම 2යි. a වර්ගයෙන් a ගත්තාම a. මෙතන b පිට කරන් තියෙනවා. හරි? පින මෙතන 20න් 5ක් ගත්තොත් 4යි. a අරන් තියෙන්නේ. b වර්ගයෙන් b ගත්තාම මෙතන b ඉතුරු වෙනවා. බලන්න හදලා තියෙනවා හරිද කියලා. ඒතර මෙතන 15න් 5ක් ගත්තාම 3යි. a තරම් තියෙන b තරම් තියෙන ඒ නිසා වීර්ය පද එතන ඉතුරු වෙන්නේ 3 විතරයි. හරි? හරි ඊට පස්සේ බලන්න 14 වෙනි ගානේ තියෙනවා 20 12 12 කියලා. ඒතර 20 නෙවෙයි 12 නෙවෙයි 12 නෙවෙයි ඔයගලන්ට 4ක් පිට ගන්න පුළුවන් නේ. ඒ තුන බෙදෙන සංඛ්‍යාවක් විදිහට 4ක් පිට ගන්න පුළුවන්. x වර්ගයේ x කියලා දිනකොට x පිට ගන්න පුළුවන්. y මෙතනයි තිබ්බට මෙතන නැති නිසා y පිට ගන්න බෑ. ඒ සෝලන 4x ඉදලා එතෙන් පිට ගන්න පුළුවන්. 20න් 4ක් ගත්තාම මෙතන ඉතුරු වෙනවා 5ක්. x වර්ගයෙන් x ගත්තාම x ඉතුරු වෙනවා ඍණ 12න් 4ක් ගත්තාම 3යි x අරන් තියෙන ඒ නිසා y ඉතුරු වෙනවා. ඍණ මෙතන 12න් 4ක් ගත්තාම 3යි x අරන් තියෙන ඒ නිසා y වර්ගය ඉතුරු වෙනවා. ඔනෝම එතන ඔයගොල්ලන්ට සාධක වෙන් කරගන්න පුළුවන්. පැහැදිලි ඉන්නේ? හරි බලන්න ඊළඟ එකේ 2යි 6යි 4යි දෙන නිසා 2 ගන්න පුළුවන් පිට 2යි 6යි 4යි තුනම දෙකෙන් බෙදෙන නිසා x වර්ගය දෙන නිසා x ගන්න පුළුවන් පිටට. ඊට පස්සේ y වර්ගය y සහ y දෙන නිසා y පිට ගන්නත් පුළුවන්. z වර්ගයේ z දෙන නිසා z පිට ගන්නත් x y z කියලා තුනම පිට ගන්න පුළුවන් එතන. හරි? ඒක දෙක අරන් තියෙන x අරන් තියෙන y වර්ගයෙන් y ගත්තාම y ඉතුරු වෙනවා z අරන් තියෙන. හරි? done. 6න් දෙකක් ගත්තාම එතකොට 3යි. x අරන් තියෙන y අරන් තියෙන්නේ z වර්ගයෙන් z ගත්තාම මෙතන z ඉතුරු වෙනවා. වෙන
හතරෙන් දෙයක් ගත්තාම 2යි. ඒතර x වර්ගයෙන් x ගත්තාම x ඉතුරු වෙනවා. y අරන් තියෙන්නේ z අරන් තියෙන්නේ. ඒ නිසා z ඉතුරු වෙන්නේ y සහ z ඉතුරු වෙන්නේ නැහැ නේ. ඔන්න විදිහට ඔයගලන්ට මේ ටික එනවා. දැන් ඔන්න විදිහට අපිට සාමාන්‍ය විදිහට සාධක වෙන් කර ගැනීමක් කරන්න පුළුවන්. හැමෝටම පැහැදිලි තියෙන එක නේ. එතකොට අපි පොදු සාධක වල තවත් අවස්ථා කීපයකට බලන්න දෙනවා. ඇත්තටම මේ සාධක වර්ග තුනෙන් වැදගත් මේක පොදු සාධක කිව්වත් කමක් නැහැ. මොකද අනිත් හැම එකේදීම පොදු සාධක තමයි වෙන් කරන්නේ. අනිත් අවස්ථාවලදී වර්ග දෙක අතරේ විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. මේ දැන් ත්‍රිපද වර්ගයේ ප්‍රකාශන කිව්වත් අවසානයේ පොදු සාධක වෙන් කිරීමක් තමයි ඒකෙත් තියෙන්නේ. ඒ නිසා පොදු සාධක කියන කාරණේ හරියට තේරුම් ගත්තාම අනිත් ටික අපිට පහසුවෙන් කරගන්න පුළුවන්. සාධක වල පොඩ්ඩක් විවිධ අවස්ථා ටිකක් අපිට බලන්න තියෙනවා. අර සාමාන්‍ය විදිහට වෙන්නේ නැතුව ටිකක් වෙනස් විදිහට ප්‍රශ්න අහන වෙලාවලුත් තියෙනවා. ඒක තමයි අපිට බලන්න තියෙන්නේ. එහෙනම් අපි පොඩි ඉන්ට්‍රෝ එකක් අරගෙන කරමු නේ. හරි එතකොට අපි කතා කරමින් හිටියේ පොදු සාධක වල මූලික අවස්ථාවේ ගණන් ටිකක් තමයි අපි හදමින් හිටියේ. එතකොට අපි ඊළඟට පොදු සාධක වල තව පොඩ්ඩක් ඉස්සරහට යනවා. ඊළඟට අපිට තියෙනවා ප්‍රකාශනයක් පොදු අවස්ථා ගැන බලන්න. ඒ නිසා ඔයගොල්ලෝ අනුමාත්‍රාවක් විදිහට ලියා ගන්න ප්‍රකාශනයක් පොදු අවස්ථා කියලා. මොකද සර්? ඔය පේපර් එකේ දාලා ඇති මාතෘකාව ප්‍රකාශනයක් පොදු අවස්ථා. ප්‍රකාශනයක් පොදු අවස්ථා කියලා. ඔයගොල්ලෝ ප්‍රකාශනයක් පොදු අවස්ථා කියලා ලියලා ඒකේ පළවෙනි ගාන විදිහට තියෙන ගානක් ලියා ගන්න. ඒ ගාන විතරක් ලියා ගන්න. පළවෙනි ගාන ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ x දාන 2 දාන 3යි x දාන 2 කියලා තියෙනවා. හරිනේ. දැන් මම මේකේ දැන් සාධක වෙන් කරනකොට මෙන්න මේ ධන ලකුණෙන් වෙන් වෙලා තියෙන ප්‍රකාශන දෙකේ පොදු සාධක තමයි ඔයගොල්ලෝ එළියට ගන්න. දැන් මෙතනදී x එක්ක මේ වරහන් සහිතව මේක ගුණ වෙලා මේ විදිහට පවතිනකොට මේක තනි දෙයක් විදිහට තමයි සලකන්නේ. මෙතන වරහනක් තියෙනවා x අගරුත් පිටින් තියෙන. ඒක ගුණිකයක් වශයෙන් පවතින නිසා මේක තනි දෙයක් විදිහට සලකනවා. ඒත් මේකෙයි පොදු සාධකය තමයි ඔයගොල්ලෝ එළියට ගන්න. දැන් මේ දෙකේ පොදු සාධකය එළියට ගන්නකොට ඔයගොල්ලන්ට විශේෂයෙන් තියෙන කාරණේ තමයි මෙන්න මෙතන තියෙනවා x ධන 2 කියලා එකක්, මෙතනක් තියෙනවා x ධන 2 කියලා එකක්. x ධන 2 කියන්නේ ප්‍රකාශනයක් නේ. බීජීය පද එකතු කිරීමේ ලකුණෙන් හෝ අඩු කිරීමේ ලකුණෙන් සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවලට අපි කියන්නේ ප්‍රකාශන කියලා නේ. බීජීය පද එකතු කිරීමේ ලකුණෙන් හෝ අඩු කිරීමේ ලකුණෙන් සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවට ප්‍රකාශනයක් කියලා කියන්න පුළුවන් අපිට. එතකොට දැන් මෙතනදී ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ x ධන 2 කියන ප්‍රකාශනය මේ දෙකේම තියෙනවා. ඒ නිසා මේක තමයි පොදු සාධකය වෙන්නේ. ඒකයි අපි කියන්නේ ප්‍රකාශනයක් පොදු අවස්ථාවක් කියලා. දැන් මෙතනදී පොදු වෙලා තියෙන්නේ මෙන්න මේ ප්‍රකාශනය.
අන්නේ පොදු ප්‍රකාශනය අපිට පිටට ගන්න පුළුවන්. හරි. එතකොට මෙතනින් ඕගලන්ට x ධන දෙකක් පිට ගන්න පුළුවන්. එතකොට x ධන දෙකක් පිට ගත්තාම මෙතන ඉතුරු වෙන x ධන මෙතන ඉතුරු වෙන්නේ එතකොට දැන් x ධන දෙක පිට ගත්තාට පස්සේ දැන් මෙතන තමයි x ධන දෙක පිට ගත්තා. එතකොට මෙතන x ඉතුරු වෙනවා. මෙතන ධන 3 ඉතුරු වෙනවා. එතකොට මෙන්න මේ වගේ ගුණිතයක් ලැබෙනවා. x ධන දෙකේ සහ x ධන 3 ගුණිතයක් ලැබෙනවා. දැන් මේ වගේ තිබුණොත් තමයි මේක සාධක වල වෙන් වුණා කියලා කියන්නේ. නැත්නම් මේ අතරමැද ධන ලකුණක් හරි ඍණ ලකුණක් හරි තිබ්බොත් සාධක වල වෙන් වෙලා කියලා සලකන්නේ නැහැ. මේ වගේ ගුණිතයක් වශයෙන් පවතින ප්‍රකාශන ලබා ගන්න ඕනේ. එතකොට තමයි අපි ඒක අපි සාධක වල වෙන් කරා කියලා කියන්නේ. හැමෝටම පැහැදිලි ඇති නේ? හරි. ඒක දෙවෙනි ගාන ඔයගොල්ලෝ හදන්න බලන්න. දෙවෙනි ගාන තියෙන විතර 5යි x ධන 1 ධන මේ ඍණනේ ඍණ x ධන 1 කියලා දී. කියන්නකො පලනි ගාන මේ මුවදදේ මේ සිගනල් ප්‍රබ්ලම් මේ ප්‍රශ්නයකින්ද කට්ටුන ත්‍රෝගන දෙවැනි ගානෙත් ඒ වගේ පොදු ප්‍රකාශනයක් හඳුනගන්න පුළුවන්නේ. මෙතන x ධන 1 තියෙනවා මෙතනත් x ධන 1 තියෙනවා. ඒ නිසා අපිට x ධන 1 ගන්න පුළුවන් පිටට. ඒතර x ධන 1 පොදු සාධකයේ විදිහට එළියට ගත්තාම මෙතන ඉතුරු වෙනවා 5. මෙතන ඉතුරු වෙනවා ඍණ x. මොහොම පහසුවෙන් සාධක වෙන් කරගන්න පුළුවන්. තුන්වෙනි කොටසත් හදන්න බලන්න. පනකර තුන්වෙනි ගාන තියෙන්නේ m n ඍණ 2 ධන n ඍණ 2 කියලා. මෙතන ඔයගොල්ලන්ට පේනවා n ඍණ 2 තමයි දෙකේම තියෙන්නේ. දැන් මෙතන මොකුත් නැහැ කියන්න බෑ. මෙතන වරහන් පිටින් මොකුත් නැත්තම් තියෙන එක කියලා අපි සලකනවා. අපි බීජ ප්‍රකාශන වල දිගරගෙන දෙනවා. ඒතර n ඍණ 2 දෙකේම දෙන නිසා n ඍණ 2 පිට ගන්නවා. n ඍණ 2 පිට ගත්තාම බලන්න මෙතන ඉතුරු වෙන්නේ m. මෙතන ඉතුරු වෙන්නේ ධන මෙතන 1නේ තියෙන්නේ. n ඍණ 2 ගත්තාට පස්සේ මෙතන ඉතුරු වෙනවා 1. n ඍණ 2 m ධන 1 කියලා ඒක උත්තරේ එනවා. ඒක 4 5 ගණන් දෙක ඉක්මනින් හදන්න 4යි 5යි දෙකම
හරි එතකොට ඔයගොල්ලන්ට දැන් මෙතන හතරවෙනි එකේ 3x ඍණ 7 දෙකේම තියෙන නිසා ඒක පොදු සාධක විදිහට පිට ගන්න පුළුවන්. ඒ බලන්න 3x ඍණ 7 පිට ගත්තොත් මෙතන ඉතුරු වෙන්නේ 5x ඍණ මෙතන තියෙන 1 නිසා මෙතන ඉතුරු වෙන්නේ 1. 5x ඍණ 1 කියලා ඉතුරු වෙනවා. දැන් ඊළඟ පස්වෙනි ගාන ඔයගොල්ලන්ට පේනවා පොදු සාධක වෙන්නේ 4 ඍණ y නේ මේ දෙකේම තියෙනවා 4 ඍණ y. ඒ නිසා අපි 4 ඍණ y පිට ගන්නවා. 4 ඍණ y පිට ගත්තොත් මෙතන ඉතුරු වෙනවා 1. මෙතන ඉතුරු වෙනවා ඍණ y. 1 ඍණ y කියලා තමයි වරාන් තුල ලැබෙන්නේ. හරි ඒකේ 6 වෙනි ගාන ඔයගොල්ලෝ චුට්ටක් ලියාගෙන බලා ගන්න. ඒක පොඩි වෙනසක් තියෙන නිසා අපි ඒක පොඩ්ඩක් බලමු හදන්නේ කොහොමද කියලා. 6 වෙනි ගාන මම ලියා ගන්නවා. එතන තියෙන 2x වරහන් ඇතුලේ 3x ඍණ 4 ඍණ 5යි 4 ඍණ 3x කියලා තියෙනවා. දැන් මේ ගාන හදනකොට ඔයගොල්ලන්ට විශේෂයෙන්ම මේ පොඩි ප්‍රශ්නයක් පේනවා ඇති. පොදු ප්‍රකාශනයක් වගේ එකක් අපිට පේනවා. 3x ඍණ 4 මෙතන තියෙන 4 ඍණ 3x. හැබැයි මේ දෙක එක හා සමානයි නැති බව පේනවා නේ. දැන් සමහර අය හිතනවා මේ දෙක 3x ඍණ 4 කිව්වත් එකයි 4 ඍණ 3x කිව්වත් දෙකම එකයි කියලා සලකන්න පුළුවන් කියලා හිතනවා වෙන්නත් පුළුවන්. අපි ඒක හරිද කියලා පොඩ්ඩක් බලමු. දැන් ඔයගොල්ලන් මම එවුවොත් 5යි 3යි එක්කව කරාම 8යි කියලා ඔයගොල්ලෝ ගන්න. මේ දෙක මාරු කරලා 3යි 5යි එක්කව කරා 8යි. ඒ කියන්නේ එකතු කිරීමේ ලකුණේ සම්බන්ධ වෙලා දිනනකොට දෙපැත්ත මාරු වුණාම දෙකම එකයි. වෙනසක් නැහැ. හැබැයි බලන්න 5න් 3ක් අඩු කරාම උත්තරේ 2යි. 3න් 5ක් අඩු කරාම උත්තරේ ඍණ 2. 3න් 5ක් අඩු කරන්න බෑ. නිසා ඍණ 2. ඒතර අඩු කරනකොට මේ මාරු වුණාම ඒවා සමාන වෙන්නේ නැහැ. සමාන වෙන්නේ නැහැ. එකතු කරනකොට මාරු වුණාට ගැටලුවක් නැහැ. ඒවා සමාන වෙනවා. හරි. එතකොට මේ අඩු කිරීමේ ලකුණෙන් සම්බන්ධ වෙලා තියෙනකොට 3x ඍණ 4 4 ඍණ 3x කියන දෙක සමානයි කියලා අපිට සලකන්න බෑ. එහෙම සමාන වුණා නම් අපිට ඒක පිට ගන්න තිබ්බනේ. ඒතර ඒක සමානයි කියලා සලකන්න බෑ. ඒ නිසා ඕගොල්ලන්ට සිද්ධ වෙනවා දැන් මෙතන තියෙන 3x ඍණ 4 නිසා මෙතනත් ඕගොල්ලෝ 3x ඍණ 4 කියලා හදාගන්න ඕන. ඒක අපිට උන හදාගන්න පුළුවන්. යම් සුළු කිරීමක් කරලා. හරි. ඒක මම ගිය අවුරුද්දේත් ඔයගලන්ට කියලා දීලා ඇති. දැන් අමතක වෙලා ඉන්නවනම් බලා ගන්න. දැන් මෙතනදී 4 ඍණ 3x. කියන්නේ 3x ඍණ 4 කියලා අපිට හදාගන්න පුළුවන්. දැන් 4 ඍණ 3x කියලා ගත්තොත් ආයෙ නේද වෙන එකක් ගන්නවද? දැන් අපි හිතමු 2x ඍණ 3 කියන එක 3 ඍණ 2x කියන එක 2x ඍණ 3 කියලා ඔයගොල්ලන්ට හදන්න කියනවා කියලා. 3 ඍණ 2x කියන එක හදන්න තියෙනවා 2x ඍණ 3 කියලා. ඒ වගේ වෙලාවට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ ප්‍රකාශනය තුලින් ඍණ ලකුණක් පිට ගන්න. හරි. ඍණ එකක් පිට ගන්නවා කියන අදහස. ඍණ ලකුණක් පිට ගන්නවා කියන්නේ අතරම ඍණ එකක් පිට ගන්නවා කියන්නේ. ඍණ එකක් පිට ගත්තොත් එක ලියන්න අවශ්‍ය නැහැ. ඒතර මම කිව්වා ඍණ ලකුණක් පිටට එන වෙලාවක සිදුවෙන විශේෂ කාරණයක් මම ඔයගලන්ට කිව්වා. ඇතුලේ තියෙන ලකුණු වෙනස් වෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ ධන තිබ්බොත් ඒවා ඍණ වෙනවා. ඍණ තිබ්බොත් ඒවා ධන වෙනවා. හරි. එතකොට දැන් මෙතනදී මේ තුනේ ලකුණ ධනනේ. එතන ලකුණක් නැහැ කියන්නේ ලකුණ ධන. ඒ නිසා ඒක ඍණ වෙනවා. හරි. ඊතර මේ ඍණ තියෙන දැන ධන වෙනවා. ඔන්න ඔහොම ලකුණු මාරු වීමක් සිද්ධ වෙනවා. හරි. ඊළඟට මේ ඍණ ලකුණු පිට තියෙද්දි අපිට මේ පද්ධතිය මාරු කරන්න පුළුවන්. වරහන් තුල පද්ධතිය. ධන 2x මෙතෙන්ට ගන්නවා. ඍණ 3
එහා පැත්තට යනවා. අන්න එතකොට බලන්න රින් ලකුණ පිට ගත්තාම මේ පද දෙක මාරු වීමක් සිද්ධ වෙනවා. ඒතකොට දැන් මේ රින් ලකුණ පිට ගන්න අවස්ථාව ලියන්නේ නැතුව අපිට දැන් රින් ලකුණ පිට ගත්තාම පද මාරු වෙන කියලා ගන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු y ඍණ x කියලා ඔයාලා දෙනවා. ඒකේ x ඍණ y වෙනවා රින් ලකුණ පිට ගත්ත ගමන් x ඍණ y වෙනවා කියලා කෙලින්ම ලියවල කමන්නේ නැහැ. මොකද මේක ධන වෙනවා මේක ඍණ වෙනවා පද දෙක මාරු කරනවා මේ මැද තියෙන එක නොලිය මේක ලියන්න පුළුවන් කෙලින්. නිසා හොඳින් මතක තියාගන්න. ඇත්තම රින් ලකුණ පිට ගත්තාම වෙන්නේ පද මාරු වෙන එක නෙමෙයි. පද මාරු කරන්න අපිට අවශ්‍ය නිසා රින් ලකුණ පිට ගත්තාම වෙන්නේ ඇතුලේ තියෙන පදවල ලකුණු වෙනස් වෙන එක. ලකුණු වෙනස් වුණාට පස්සේ අපිට අවශ්‍ය නිසා පද දෙක මාරු කරන්න. නැත්නම් පද දෙක මාරු කරන්න කියලා නීතියක් මොකවත් නැහැ. අර පද දෙක මාරු කරේ අපිට මේකට සමාන පදයක් හදාගන්න අවශ්‍ය නිසා පද දෙක මාරු කරන්න පුළුවන්. ඒක හොඳින් මතක තියාගන්න. ඔයගොල්ලන්ට දැන් මෙහෙම ධනයි ඍණයි තියෙන අවස්ථාවක ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවක් මේ විදිහට තියෙන වෙලාවක අපි හිතමු මේවා කියලා 4යි a ඍණ 3යි b කියලා දෙනවා. ඒකෙන් ඍණ ලකුණ පිට ගත්තොත් මොකද වෙන්නේ? 3යි b ඍණ 4යි a කියලා එක හැදෙනවා. ඇත්තටම වෙන්නේ මෙන්න මේ මැද තියෙන පියවර. නමුත් අපි මෙතන මේක ධන එක ඍණ එක හරත් දාලා ඍණ එක ඉස්සරහට ගත්තා. හරි? මේක හොඳින් මතක තියාගන්න. දැන් ඒ වගේ දැන් අපි හිතමු ඍණ a ඍණ b කියලා තිබ්බයි කියලා දෙකේම ඍණ තියෙනවා. ඍණ a ඍණ. එතකොට ඍණ ලකුණක් පිට ගත්තොත් මේකත් ධන වෙලා මේකත් ධන වෙන. ඒතර පද මාරු වීමක් කරන්න අවශ්‍ය නැහැ. ඕනනම් තමයි පද මාරු කරන්නේ. ඒකයි මම මේ කිව්වේ. ඍණ ලකුණක් පිට ගත්තාම මේකත් ධන වෙනවා මේකත් ධන වෙනවා. හරි? දැන් පද මාරු කිරීමක් අවශ්‍ය වෙන්නේ පද මාරු කරේ අපිට අවශ්‍ය නම් විතරයි. නැත්නම් පද මාරු කරන්නේ නැහැ. තව එකක් ඕනම් බලන්න දැන් මනස්කල කියලා මෙන්න මේ ටික පොඩ්ඩක් ඔයගොල්ලෝ සටහනක් විදිහට පොඩ්ඩක් පැත්තකින් දාලා කොටු කරලා වගේ ලියාගත්තොත් හොඳයි. මෙන්න මේ ටික. මම මේකට තව අමතර පොඩි කාරණයක් එක්කව කරන්නම්. දැන් අපි ගත්තොත් මෙහෙම. ඍණයෙන් ධනයෙන් කියලා දෙනවා. ඍණයෙන් ධනයෙන්. ඒතකොට ඍණ එකක් පිට ගත්තොත් මේ ඍණ තියෙන එක ධන වෙනවා මෙතන ධන තියෙන එක ඍණ වෙනවා. ඒක ඒතකොට ලකුණු මාරු මේ පද මාරු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය නම් පද මාරු කරන්න පුළුවන්. අවශ්‍ය තැනකදී පද මාරු කරන නිසා අනවශ්‍ය තැනකදී පද මාරු කරන්නේ නැහැ. මෙතන පද මාරු කරන්නේ අපිට අවශ්‍ය නිසා. මෙන්න මේ සටහන දාගන්න. හිතා වැදගත් ඒගොල්ලන්ට. දැන් මේ ගානේදී මම කිව්වේ දැන් මෙතන 3x ඍණ 4 දෙන්න නිසා මෙතන 3x ඍණ 4 කියලා අදාගත්තා නේද? දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් මෙතනින් ඍණ ලකුණක් පිට ගත්තොත් මේක ධන වෙලා මේක ඍණ වෙන නිසා අපිට 3x ධන ඍණ 4 කියලා මේක මාරු කරගන්න පුළුවන්. දැන් අර ඉස්සෙල්ලා කෙනෙක් ප්‍රශ්නයක් කිව්වා මේ ඍණ ලකුණට මොකද වෙන්නේ කියලා. ඍණ ලකුණ මෙතනදී නම් නිකම්ම පවතිනවා කියලා මම කිව්වේ. දැන් මෙතනදී මේ ඍණ ලකුණ මුලටමයි එන්නේ මේ මැද එහෙම ලියන්න බෑ ඍණ ලකුණ. ඒක මුලට වෙනවා මුලට ආවම මේ ඍණ ලකුණත් එක්ක ಗುಣ වෙනවා. මෙතන එළියට ගන්න ඍණ ලකුණ මෙතන තියෙන ලකුණත් එක්ක ಗುಣ වෙලා ඒ ලකුණ වෙනස් වෙනවා. ඒතර මෙතන ඍණ තිබ්බොත් ධන වෙනවා ධන තිබ්බොත් ඍණ වෙනවා නේ. ඒතර මේ ලකුණ එළියට ගන්නවත් එක්ක මේ ලකුණ වෙනස් වෙනවා කියලා මතක තියාගන්න. පැහැදිලි නේද ඔයගොල්ලෝ?